හරිද? mn * ගණිතය. උදාහරණ වලට අපි ගත්තොත් එහෙම දැන් CH3 CH2 විත්වන්දනයක් CH3 ඉතින් දැම්මොත් එimhe OH KMnO දෙකක් ගන්න පුළුවන්. ඒක ඉතින් OH දෙක පුරාවත් එකයි නිසා ඒකේ වෙනම පළ ලැබෙන්නේ එක හා සමාන පළ ලැබෙන්නේ. හරි. ඒ නිසා ගන්න ලියන්න. CH3 CH විත්වන්දනයක් CH ගත හැකියි. උදාහරණ දෙකක් ලියා ගන්නකෝ. දාන්නේ OH KMnO. ඔච්චර. ඊට පස්සේ ඊළඟ මාතෘකාවල යන උත්ප්‍රේරිත හයිඩ්‍රජන් ආකලනය. උත්ප්‍රේරිත හයිඩ්‍රජන් ආකලනය. ඊළඟ මාතෘකාව ඇල්කීන වල ප්‍රතික්‍රියාවක් කියන්නේ උත්ප්‍රේරිත හයිඩ්‍රජන් ආකලනය. උත්ප්‍රේරිත හයිඩ්‍රජන් ආකලනය කියන එක අපි ඇල්කීන වලින් ඇල්කේන නිපදවීම කියන අවස්ථාවේදී සාකච්ඡා කරා. මතක ඇති. ඇල්කීනයක ද්විත්වන්දනය හරහා හයිඩ්‍රජන් පරමාණු දෙකක් අපිට ගන්න පුළුවන්. හයිඩ්‍රජන් සමග නිකල් කුඩු. අපි ටේනි නිකල් කියන එක දානවා. ඊට පස්සේ අපිට පුළුවන් එහෙම ලබා ගන්න. නැත්නම් පැලේඩියම්. නැත්නම් ප්ලැටිනම්. අපි උත්ප්‍රේරක ගණනාවක් කරන්න කිව්වා. අන්න ඒ ප්‍රතික්‍රියාව මේ ආයෙ මතක් කරන්නේ. ටිකක් ලියන්නේ සරල ලියනවා. ලියන්න. ඇල්කීනයක ද්විත්වබන්ධනය හරහා ඇල්කීනයක ද්විත්වබන්ධනය හරහා හයිඩ්‍රජන් ආකලනය කර ඇල්කේනයක් සෑදීම මෙහිදී සිදුවේ. ඇල්කේනයක් සෑදීම මෙහිදී සිදුවේ. මේ සඳහා උත්ප්‍රේරක ලෙස ටේනි නිකල් නිකල් කුඩු මොකක්ද සර් බේර් නිකල් ටේනි නිකල් නිකල් කුඩු හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් නිකල් කුඩු හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් යොදාගත හැක. නිකල් කුඩු ප්ලැටිනම් හෝ පැලේඩියම් උත්ප්‍රේරක ලෙස යොදාගත හැක. හරි. උත්ප්‍රේරක ලෙස යොදාගත හැක. නිසා මෙම ප්‍රතික්‍රියාව උත්ප්‍රේරිත හයිඩ්‍රජන් ආකලනයයි. මේක ෆොටෝ කරගන්න එච්චරයි. හරිද?
ඉන්නේ හයිඩ්‍රජන් ධන, ටේනි නිකල් හෝ නිකල් කුඩු හෝ ප්ලැටිනම් හෝ පැලඩියම් ඕන එකක් ගන්න පුළුවන්. හරි. ඉතරයි. දැන් ප්‍රතික්‍රියාව. අපි දැන් ඕන ප්‍රතික්‍රියා ගණනාවක් කිව්වා මේ ඇල්කින වලට අදාළව. අපි ඊළඟට යන්න හදන්නේ මේ ඇල්කයින පැත්තට. ඇල්කයින පැත්තේ තියෙන ප්‍රතික්‍රියා අපි කතා කරලා ඉවර කරන්න ඕන. හරි. ලියන්නකො මාතෘකාව. ප්‍රධාන මාතෘකාවට පස්සේ ඇල්කයින නිපදවීම හා ප්‍රතික්‍රියා. ඇල්කයින නිපදවීම හා ප්‍රතික්‍රියා. අපි දැන් ඇල්කින වල කොටස් ඉවර කරලා ළම ඇල්කින ඔච්චරයි තියෙන්නේ. ඔයගොල්ලෝ සාරාංශ කරගමු පස්සේ ඇල්කයින වල නිපදවීම හා ප්‍රතික්‍රියා. ඇල්කයින නිපදවන ක්‍රම කීපයක් තියෙනවා. අපි එක බලනවා. එකක් තමයි ඩයිහෙලෝ සංයෝග සහ ඩයෝල. ඩයිපෝල මගින් පුළුවන් මේ ඇල්කයින නිපදවන්න. හරි. ලියනකො නිපදවීම කියලා ලියන්න. නිපදවීම අනුමාතෘකාව. හරි. නිපදවීමේ පළවෙනි එක නිපදවීම. හරි. නිපදවීම පළවෙනි එක. පළවෙනි එක කතරන් ඩයිහෙලෝ ඇල්කේන මගින්. හරි. යන ඩයිහෙලෝ ඇල්කේන මගින්. ඩයිහෙලෝ ඇල්කේන මගින්. ඩයිහෙලෝ ඇල්කේන මගින්. හරි. ඩයිහෙලෝ ඇල්කේන කියන්නේ මේ හැලජන පරමාණු දෙකක් බැඳිච්ච ඇල්කේනයක්. ඒ ඇල්කේනයක් අපිට පුළුවන් මේ දෙක අයින් කරලා ඒ වෙනුවට අපිට ත්‍රිත්වබන්ධයක් ලබා ගන්න පුළුවන්. අපි අන්න ඒව තමයි මෙතන කතා කරන්නේ. හරිද? මෙන්න මෙහෙම. දැන් ඩයිහෙලෝ ඇල්කේනත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ බලන්නකෝ. මෙන්න මෙහෙම කාබන් පරමාණු දෙකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සමහර ලාවට මේ කාබන් පරමාණු දෙකේ හයිඩ්‍රජන් පරමාණුට අමතරව හැලජන ඉන්න පුළුවන්. හරි. එහෙම නම් තමයි හෙලෝ ඇල්කේන සංකලපනය. මේ හෙලෝ ඇල්කේනයේ දැන් මෙන්න මෙතන අපි හිතමුකෝ හයිඩ්‍රජන් පරමාණුවක් ඉන්නේ. හරිද? මෙතන ඉන්න ක්ලෝරින් පරමාණුවක්. හරිද? අය මේකේ ක්ලෝරින් පරමාණුවක් මේකේ හයිඩ්‍රජන් පරමාණුවක්. පිටේව හයිඩ්‍රජන් විදියට. කොහොම පැවතුනොත් එහෙම. කොහොම තිබුණොත් එහෙම දකින්න මේකේ හැලජන දෙකක්. Cl පරමාණුව Cl පරමාණුව. මොකටද තේරෙන්නේ? ওই විදිහට ක්ලෝරින් පරමාණු දෙකක් තියෙන පුළුවන් ළමයි. මේකට කියන්නේ ඩයිහෙලෝ ඇල්කේනයක්. ඒ විතරක් නෙවෙයි මේ සයි ක්ලෝරින් පරමාණු දෙක එකම කාබන් පරමාණුවට සම්බන්ධ වුණත් ඒකත් ඩයිහෙලෝ ඇල්කේනයක්. ඔව් ඒකත් ඩයිහෙලෝ ඇල්කේනයක්. එහෙමත් තියෙන පුළුවන්. හරි. ඒකත් ඩයිහෙලෝ අපි ඒකට විශේෂ නම් දෙකක් කියන ප්‍රවීණා. හරිද? මේකේ මේ වගේ යාබද කාබන් දෙකට, ඒ කියන්නේ එක ළඟ ඉන්න කාබන් දෙකකට එම ක්ලෝරින් දෙකක් ඉන්නවා නම් අපි ඒකට කියනවා මේ විසිනල් ඩයිහෙලෝ ඇල්කේනයක් කියලා. හරි? විසිනල් ක්ලෝරයිඩ් කියන්නේ මේවට තමයි. ඒකට කියනවා විසිනල් කියලා. ඔය අහන ප්‍රශ්න උත්තරේ මේක විසිනල්. හරිද? ප්‍රවීණා කියන දැන් මෙහෙම එකක් තියෙන පුළුවන්. හරිය. යා මම ඒකත් මෙතන ලියන්නම්. කාබන් පරමාණු දෙක කොහොම තිබිලා එකම කාබන්ට මෙන්න මේ කාබන්ට ක්ලෝරින්. එයාටම තව ක්ලෝරින් එකක් තියෙන පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන් නේ. ඒකට අපි කියනවා ජෙමිනල් සංයෝග. ජෙමිනල් ඩයිහෙලයිඩ්. හරි. ජෙමිනල් කියලා කියනවා. හරිය. විසිනල් කියලා කියනවා. මේ ජෙමිනල් සහ විසිනල් කියන එකේ ලොකු දෙයක් නෑ, නම් දෙයක් විතරයි. ඒ නිසා ඒ ගැන ලොකු හිතන්න මොකද්ද මේ ජෙමිනල් මොකද එහෙම නෑ. නම් දෙකක් විතරයි. විසිනල් කියන්නේ දෙපැත්තේ කාබන් දෙක තියෙනවා නම් එකම කාබන් තුන ජෙමිනල් එච්චරයි. නිසා එහෙම ඩයිහෙලෝ කියන්නේ ඕක ගැන අපි ගොඩක් දුරට හරියන්නේ නෑ. සරලව කතා කරමු. හරි. ඉතින් ළමයි මෙහෙම තියෙනවා නම් අපිට පුළුවන් මේකේ තියෙන මේ ක්ලෝරින් පරමාණු දෙක අයින් කරන්න. හිතන්න නෙවෙයි. ඉතින් යාබදව තියෙන කාබන් පරමාණු තුන H පරමාණුත් එක්ක. එහෙම අයින් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම අයින් කළා අපිට පුළුවන් කයිනයක් ලබා ගන්න. බලන්න මේක අයින් වෙන විදිහ මේකට දානවා මධ්‍යසාරීය OH potassium hydroxide. දැම්මහම ළමයි මෙන්න මේ Cl එකත් එක්ක ඒ ක්ලෝරින් පරමාණුට යාබද කාබන් පරමාණුවේ H එකක් මෙන්න මෙයා අයින් වෙනවා. HCl අයින් වෙනවා. මේ ක්ලෝරින් පරමාණු යනවා
ආවද එකත් එක්ක. කොහොම ඉවත් වෙනවා. කොහොම අයින් වෙලා ඔතන මෙතන කාබන් ගාව චිත්ත බන්ධනයක් ඉතුරු වෙනවා. කොහොම වේදයක් ලැබෙනවා. තමයි කයිනේ හදාගන්න විදිය. ඔන්න පුළුවන් එක හදාගන්න. ඒතකොට ඔය විසිනල් වලින්. මිනල් වල ඒකත් පුළුවන්. මේ ක්ලෝරින් එකයි මේ H එක අයින් වෙනවා. මෙයයි අයින් වෙනවා. ඒ නිසා ඔය විදියට අඩු පැත්තකින් H අයින් වෙනවා. ඔහොම අයින් වෙලා ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔය විදියට තියෙන්න ඕනේ අයින් වෙන නම්. හරිද? හරිද? අයින් වෙන නම් ඔහොම තියෙනවා ඔය විදියට. හරි. වෙන විදියට තියෙන්න හරියන්නේ නැහැ. ගොඩක් එහයින් ක්ලෝරින් දෙක තිබුණා හරියන්නේ නැහැ. මේ විදියට එක ආසන්නයේ තියෙන ඕනේ පරමාණු. ඒතකොට මේ පරමාණුවේ හයිඩ්‍රෝජන් තියෙනත් උනේ. එහෙම නැත්නම් අයින් වෙන විදියක් නැහැ. නිසා විශේෂිතව මේක තියෙන නිසා මතක තියාගන්න හැම එකකින්ම අපිට හැම විසිනල් හෙලයිඩ් එකම මේ ඇල්කේන් ලබා ගන්න බෑ. හැම ජෙමිනල් ලබා ගන්න බෑ. ඒ විදිහට හයිඩ්‍රෝජන් තියෙනත් ඕනේ. හයිඩ්‍රෝජන් නැත්නම් ඉතින් අයින් වෙන කෙනෙක් නැහැ නේ. ඒ නිසා නිකම්ම ක්ලෝරින් අයින් කරන්න බෑ ළමයි. නිකම් පරමාණු අයින් වෙන්නේ නැහැ. ඒ නිසා ක්ලෝරින් එක අයින් වෙන්නේ යාබද කාබන් ගෙච්. ඔබ තිබුණොත් තමයි අයින් වෙන්නේ. මත් තියාගන්න. හරි? ඒ නිසා විශේෂිතයි. ලියන්නකෝ මං කියන එක. ලියන්න. ජෙමිනල් ඩයිහෙලයිඩ් හා විසිනල් ඩයිහෙලයිඩ් මධ්‍යසාරීය KOH සමග ප්‍රතික්‍රියා කරවීමෙන් ඇල්කයින් ලබා දේ. ඉදී හැලජන පරමාණුව සමග යාබද කාබන් පරමාණුවේ ඇති හයිඩ්‍රජන් අඩු ස්ථානයෙන් H පරමාණුවක් ඉවත් වීම අවශ්‍ය වේ. හරිද? ක්ලියර්. සර් දෙකම ලියා ගන්න ඕනද? ඔව් දෙකම ලියන්න ඕනේ. මේක විසිනල් එක මේ ජෙමිනල් එක. හරි. ගත්තනේ. අපි ඔහොම තමයි අයින් වෙන්නේ. ඒකට ඕක මේ විශේෂිතව අරම අයින් වෙන්නේ නැත්නම් අයින් කරන්න බෑ හොඳේ. ඔය විදිහට. يعني මේ අපිට ඕනම එකකින් අයින් ගන්න බෑ එකමත් තියාගන්න. හරි. උදාහරණයක් උත්තේ මේ වගේ. දැන් CH3 මේක ක්ලෝරින් තිබිලා එක CH2 එක CH3. කොහොම වුණත් අපි මධ්‍යසාරීය KOH දානවා. දැන් මොකක් අයින් වෙන්න පුළුවන්. අවස්ථාව බලන්නකො නිකන්. තව එකක් තමයි CH3
CHBr CHBr CH3 මධ්‍යසාරීය KOH ලැබෙන්නේ. ඒ වගේ වෙනිකම් උදාහරණ කිහිපයක් මේකම ලියන්න බෑ ළමයි. ඒ නිසා පොඩ්ඩක් සමහර ඒවායි H දෙපැත්තෙන් H අයින් වෙන්නේ. ඒක තමයි නීතිය. ඒ අනුව වෙනවා. වුණාම ලැබෙන්න පුළුවන් කල සීමිතයි. හරිද? දැන් බලන්නකෝ මේක මම ආයෙ පොඩ්ඩක් කියන අපහැදලා ඉන්නවනම් ක්ලෝරින් පරමාණුවත් එක්ක අයින් වෙන්නේ ලාභද කාබන් පරමාණු. දැන් මේ ක්ලෝරින් බැඳිච්ච කාබන්ට දෙපැත්තෙන් කාබන්ලා ඉන්නවනේ. දෙපැත්තෙම හයිඩ්‍රජන් ඉන්නව ළමයි. ඒකට ඒ හයිඩ්‍රජන් ඉන්නේ වෙයි හයිඩ්‍රජන් අඩුවෙන් තියෙන මෙයාගේනේ. ඒ නිසා මෙන්න මෙයාගේ H එකක් තමයි මෙයා ගන්නෙ. ඉතින් H එක මෙයා ගන්නවා. ඒ විදිහට මේ ක්ලෝරින් එක මේ H එක අයින් වෙනවා. මේ ක්ලෝරින් එක මේ H එක අයින් වෙනවා. කොහොම ගත්තාම අන්තිමට යාට H ඉතුරු වෙන්නේ නැහැ. එන්න එතන තමයි ත්‍රිත්ව බන්ධනය සකස් වෙන්නේ. ඒ නිසා මේ අණුව CH3 C ත්‍රිත්ව බන්ධනයක් C CH3 බවට පත් වෙනවා. ඔයාලා ගන්න බියුටයින්. හරිද? ඊළඟට බලන්න මේ විදිහට. එතන Br එක තියෙන්නේ මේ කාබන්ට. මේ Br එක මේ කාබන්ට. ඒක Br ට යාබද දෙපැත්තේ H තියෙන වෙන් H අඩුවෙන් තියෙන ඒවා තමයි අයින් වෙන්නේ. මෙන්න මේ Br එක අයින් වෙන්නේ මෙන්න මේ H එක. කොහොමද? මේ H එක මේ Br එක කොහොම අයින් වෙනවා. එතකොට ඒකෙදි ඔන්න ඔය විදිහට හැදෙන ත්‍රිත්ව බන්ධන. කොහොමද හටගන්නේ? එක ළඟ හටගන්න බෑ. ඒ කියන්නේ මේ විතර මෙතන තමයි හටගන්නේ. හරි මත් තියාගන්න. කොහොමද හටගන්න බන්ධන දෙකම ත්‍රිත්ව බන්ධන වෙන්නේ නැහැ නේ. දෙපැත්තෙන් හටගත්තම ත්‍රිත්ව බන්ධන දෙකක් බවට පත් වෙනවා. එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා ත්‍රිත්ව බන්ධනයක් හටගන්න නම් ওই විදිහට තියෙන්න ඕනේ. නැත්නම් දෙපැත්තෙම අයින් වුණොත් එහෙම ත්‍රිත්ව බන්ධන දෙකක්. ඒතකොට ඒක ඩයිනයක් වෙනවා, ඇල්කීනයක් වෙන්නේ, ඇල්කයිනයක් වෙන්නේ නැහැ. හරි, ඔච්චරයි. හරි. දෙවෙනි ක්‍රමය මේ ගොඩාක් ලොකුට මේ ඕනේ නැහැ. වෙන ක්‍රමය ඩයෝල මගින්. හරි. ඩයෝල මගින්. දෙවෙනි එක ඩයෝල මගින්. මෙහිදී එක ළඟ කාබන් පරමාණු දෙකකට OH කාණ්ඩ දෙකක් බැඳී ඇති විසිනල් ඩයෝල පමණක් ස්ථායී වන අතර විසිනල් ඩයෝල පමණක් ස්ථායී වන අතර ඒවා සාන්ද්‍ර සල්ෆියුරික් යොදා රත් කිරීමෙන් ඇල්කයින බවට පත් කළ හැක. මෙතනදී වෙන්නේ ළමයි ඒ වගේ OH කාණ්ඩ දෙක දෙපැත්ත තියෙන විතරයි මේ තියෙන්නේ. එකම කාබන් OH දෙකක් තියෙන සංයෝග ස්ථායීනක තියෙන්නේ නැහැ හැම එකක් නැහැ. ඒ නිසා අර ඇල්කිල් හැලයිඩ් වගේ එකම කාබන්ට ක්ලෝරින් දෙකක් තිබුණා වගේ එකම කාබන්ට OH දෙකක් තියෙන විදියක් නැහැ. එහෙම ඒවා නැහැ මේ ලෝකේ. හරි. ඒකට මේක තමයි මෙයා තියෙන විදිහ. මෙහෙම සංයෝග තියෙනකොට මේක ඉවත් වෙන්නේ මේ OH එකයි යාබද කාබන් H එකයි. හරි. මේ OH එකත් එක්ක අයින් වෙනවා මෙන්න මෙතන තියෙන H එක. ඒකට එක දිත්තු මැද හට ගන්නවා. ඊළඟට මේ H එකයි ආයි මේ OH එකයි අයින් වෙලා ඔය එකක් හට ගන්නවා. ඒ විදිහට ෆයි බන්ධනයක් ආවහම දැන් ඔන්න ඇල්කයින බවට පත් වෙනවා. මෙන්න මෙතන ඇල්කයිනය හැදෙනවා. ඔක තමයි තියෙන්නේ. හරිද? තමයි වෙදි මේක කරගන්න හරි. ඔක තමයි තියෙන්නේ. මේකත් බලන්න. H3 OH CH3
හරිද? සාන්ද්‍ර සල්ෆර් එකතු කිරීම කරන්න. හරිද ළමයි? මෙයත් එක්ක මේ H එක අයින් කරන්න. මෙයත් එක්ක මේ H එක අයින් කරන්න. නැත්නම් එතන හට ගන්න නැහැ හොඳේ. දැන් පැත්තෙන් අයින් කරන්න එපා. ඒක මේකම පරමාණුවෙන් H අයින් කරන්න නැත්නම් හරියන්නේ නැහැ. මෙහෙම එන්නේ. CH3 C ත්‍රිත්ව බන්ධනයක් CH. මේකේ H එකත් එක්ක මේ OH යනවා. OH එක මේ H යනවා. මෙතන CH3 C ත්‍රිත්ව බන්ධනයක් C CH3. මොකක්ද සකස් වෙනවා. හරිද? විදිහට. හරි. ලෝකම හරි ඊපස්සේ මේ පරිවර්තන අපිට බලමුද? හරි. තව ඡේදන කාබන් පරමාණු දෙකකින් අයින් කරන්න බැරිද? එකකින් අයින් වුණොත් එහෙම දැන් දෙකකින් මුලින්ම එකකින් අයින් වෙන්නේ. එකකින් අයින් වුණාම එතන අඩු වෙලා ඊට පස්සේ තමයි මේ ඉතිරියකින් අයින් වෙන්නේ. නිසා එක එහෙම ඵලයක් තමයි ලැබෙන්නේ. දෙකකින් අයින් වෙලා ඵලය ලැබෙනකොට එක සුළු ඵලයක් වෙනවා. මේ සුරේෂ්. දෙකකින් අයින් වුණොත් වෙන්නේ දැන් ඔයා හිතන්නේ මේකේ තියෙන එහෙම දැන් මේ H එක මෙතනින් ගියොත් එහෙම මොකද වෙන්නේ කියන එක. මෙතන නම් ළමයි මේක තමයි ප්‍රධාන ඵලය. මොකද මේ කාබන්ට OH එකක් තියෙනවනේ. OH එක තියෙන අයින් වෙන නම් ඉතින් යාබද කාබන් පරමාණු H අයින් වෙන්න ඕනේ. ඉතින් යාබද කාබන් පරමාණු දෙපැත්තේ ගත්තොත් මේ පැත්තේ H තුනක් තුන මේ H එකයි. ඒ නිසා අඩු පැත්තෙන් අයින් වෙන නිසා මේ පැත්තෙන් අයින් වෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක තමයි ලැබෙන ඵලය. ඒක මේ පැත්තට වෙන්න විදියක් නැහැ. මෙතන බලන්නකෝ. මෙතන අපිට තියෙන ප්‍රශ්නේ මේ OH එක මෙයත් එක ගියොත් මුලින්ම එකක් නේ යන්නේ. ඕක ගියොත් ඊළඟ මොහොතේ මොකද වෙන්නේ? මෙතන H2යි මෙතන C1යි CH3 එකයි මේ OH එකයි. ඊළඟ OH එක අයින් වෙන්නේ ආයි චලු පැත්තට මේ පැත්තේ. ඒ නිසා එකම තැන තමයි එතනත් බෝලට හටගන්නේ. නිසා මේ ඵල මේවා මම දුන්නේ එහෙම එකම තැනින් යන ඒවා තමයි දුන්නේ. එකම තැනින් යන නොවනේවා දෙන්න පුළුවන් මට ඒවා මම කතා කරන්නේ. මොකද මට වැඩක් නැහැ නේ ඇල්කයින් හදාගන්න මට ඕනේ. නිසා ඒ වගේව එන්නේ නැහැ. හරි. මම අවස්ථාවක් පුළුවන් සුරේෂ් එහෙම තියෙන පුළුවන්. මෙතන එහෙම ලැබෙන විදියක් නැහැ කියලා මම හිතන්නේ. හරිද? අපි තව එක ක්‍රමයක් තුනකට කතා කරලා මෙමු. අපිට පුළුවන් මේ තව අපි ඔය කාබනික මේ රසායනික මේ ඇල්කයිනයක් හදනකොට මේ පළවෙනි ඇල්කයිනේ අපි දන්න මේ එතයින්නේ. එතයින් අපිට හදාගන්න පුළුවන් කැල්සියම් කාබයිඩ් වලින්. අපි ඒකත් පොඩ්ඩක් කතා කරමු. තුන්වෙනි ප්‍රතික්‍රියාව වෙන කැල්සියම් කාබයිඩ් මගින්. CaC2 මගින් කැල්සියම් කාබයිඩ් මගින්. හරි කැල්සියම් කාබයිඩ්. කාබයිඩ් කියන එක හැමෝම අහලා තියෙනවා. මොකද කැල්සියම් කාබයිඩ් කියන එක ඉස්සර නම් ගන්නවා පළතුරු ඉදවන්නත් ගන්නවා මෙතයින් වායු හදා ගන්න ගන්නවා. පාසන අය වෙල්ඩින් අර මොනවද අපි කියන්නේ මේ හඩු කැපීම අනමනම් කරන්නේ වාහන ටින්කරින් කරනකොට ඒ ලාම්පුවක් තියෙන්නේ. ඔක්සි ඇසිටිලින් දැල්ල කියලා අපි කියන්නේ. ඔක්සි ඇසිටිලින් දැල්ල ලබා ගන්න කැල්සියම් කාබයිඩ් නැතුවම බෑ. ඒ නිසා කැල්සියම් කාබයිඩ් ඔය හાર્ඩ්වෙයාර් වලින් ගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් ඔය අලු පැහැයට උරු සිමෙන්ති කැට වගේ කැට තමයි තියෙන්නේ. එහෙම.
අනේ කැල්සියම් කාබයිඩ් ළමයි CaC2 ළමයි ගන්න. කැල්සියම් කාබයිඩ් ගන්න වශයෙන් තියෙන මේකට අපි ජලය දැම්මොත්. හරි. මේකට ළමයි ජලය දැම්මොත් හදනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි මේ බලන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. COH2 හැදෙනවා. ඝනයක් වගේ හැදෙන පාප්පු ඝනයක් වගේ උනන් ශ්‍රීමුකෝ. නැත්නම් හරි අර්ධ ඝනයක් වගේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. පිට වෙනවා C2H2. C2H2 gas. මේක දෙකක් H2O නේ. හරි. මොනම ප්‍රතික්‍රියාවක් තියෙන්නේ. මේක තමයි ප්‍රතික්‍රියාව. මේ C2H2 කියන්නේ අපේ ඇල්කයිනය මෙන්න මෙයා. කාබන් 2යි හයිඩ්‍රජන් 2යි. ඔක තමයි ඇල්කයිනය. මේක අපි ටයින් කියලා කියනවා. සාමාන්‍යයෙන් ඇසිටිලින් වායුව කියන්නේ ඔක තමයි. හරි ඕගොල්ලෝ ඇසිටිලින් ගත්තොත් ඇසිටිලින් කියන ඔක තමයි. හරිද? ඕක කාබයිඩ් ජලයට දැම්මහම වෙන ප්‍රතික්‍රියාව. ඉතින් ඔය මේකේ එදීම් ගොඩාක් තියෙනවා ළමයි. කැල්සියම් කාබයිඩ් ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා. මේ ඔකේ එදීම් ගොඩක් තියෙනවා. කැල්සියම් කාබයිඩ් කියන එක අපි හදාගත්තට පස්සේ අපි ආව ගන්න ඔක්සි ඇසිඩින් දැල්ල ලබා ගන්න. ඒ කියන්නේ පාසන අඩු කපන වැඩවලට දැල්ල ඕනේ. අපි කියන්නේ තාපය ඉහළ දැල්ලක් ඉන්න පුළුවන් ලෝහ කපන්න පුළුවන්. අපි දන්නවා දැල්ලකට දැල්ලුවන් පස්සේ ලෝහය පිච්චිලා යනවා. ඒ වගේ සියුම්ව ලෝහය පුච්චන්න පුළුවන් මේක හරහා අස්සන්න පුච්චන්න පුළුවන් මේ ඔක්සි ඇසිඩින් දැල්ල හරහා. ඔක්සිජන් සමග ඇසිඩින් දැල්ලක් අරගෙන. අනික තමයි මේ ඇසිඩින් වායුව සාමාන්‍යයෙන් ඔය මල් හට ගැනීම සහ ඔය හට ගැනීම උත්තේජනය කරනවා. මේ ඔය අපි කියන්නේ මල් ශාකවල මල් හට ගන්න ඕන අවස්ථා තුන දැන් උදාහරණයක් තමයි අන්නාසි බගාවේදී එහෙම අන්නාසි බගාවේදී අපිට අස්වැන්න ලබා ගන්න එකම කාලෙදී හැම ගහකම එකම කාලෙදී මල් පිපෙන්න ඕනේ. ඊට පස්සේ ගෙඩි හැදෙන්න ඕනේ. එහෙම වුණාම තමයි එකම කාලේ අස්වැන්න එළන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා පිටි සාමාන්‍යයෙන් අන්නාසි පිටි හොඳට වර්ධනය වුණාන් පස්සේ පිටි මුලට දානවා කැල්සියම් කාබයිඩ්. ඒ පිටි මුලට අපි කියන්නේ ශාකයේ මුලට දානවා කැල්සියම් කාබයිඩ්. දැම්මහම ළමයි ජලය වැටුණාට පස්සේ කැල්සියම් කාබයිඩ් වෙලා මේ විදිහට ප්‍රතික්‍රියාව කළා ඇසිටිලින් පිට වෙනවා. ඇසිටිලින් කියන වායුව ශාකවල වැදුණාන් පස්සේ මල් හට ගැනීම උත්තේජනය කරන හෝමෝන එක විතර වැඩ කරනවා. උත්තේජනය වෙලා ඊට පස්සේ මල් හට ගන්නවා එකම කාලෙදී ශාකවල. එහෙනම් පස්සේ පුළුවන් ස්වැන එක ලබා ගන්න. තව දෙයක් තමයි පළතුරු ඉදවන්න. පළතුරු ඉදවනකොට ඉස්සරහ දැන් අද නම් කරන්නේ ඔය එනවනේ මේ කිසිම අපිට ගන්න ද්‍රව තත්ත්වයේ තියෙන මේ හෝමෝන මේ ලස්සට තියෙන අර ලොකු ගස් ලැබු කිරි තියෙන පාරවලයිනේ. තියෙන ඔය මේ දාලා තින්නේ නේද? එතන පළතුරු කඩවල තියෙන ලොකු තඩි ගස් ලැබු කිරි. ඒක සාමාන්‍යයෙන් ගොඩක් මේ එහෙම හොඳට කහ පාට ඉදවලා තියෙන්නේ. අර මොකද අපි කියන්නේ මේ හෝමෝන එක ගහලා තමයි තියෙන්නේ. සෙල් කැනුත් එහෙමනේ. සෙල් කැනේ සමහර වල හොඳට පළවෙනි අවරේ හොඳට ඉදලා දෙවෙනි කොළ පාටයි. ඒ හේතුව ඒකට අවශ්‍ය ප්‍රමාණයට ඒගොල්ලෝ හෝමෝන එක ගහනවා. හරි? අද මේ සාමාන්‍ය දවසකට විකින්නේ ඇවරි 5ක් නම් ඒ ඇවරි 5ට ඒගොල්ලෝ හෝමෝන එක ගහලා තියෙනවා. ඒතකොට ඒ 5 තමයි ඉදෙන්නේ. මේ විදියට. හරිද? ඒ හෝමෝන එකෙන් තමයි ඉස්සර මේ අද ඉදවන්නේ. ඉස්සර කාලේ කරේ කැල්සියම් කාබයිඩ් දානවා. එක හෙල්කැන් අහුරන පෙට්ටි වලට නැත්තම් ටැංකිය වගේ උතුන ඒවට කැල්සියම් කාබයිඩ් දාලා ජලයට කිහිනවා. ඊට පස්සේ මේ විදිහටම ඇසිඩින් වායු පිට වෙලා කෙහෙල් කැණේ වැදුනට පස්සේ ඒක ඉදෙන එක සිදු වෙනවා. ඒ නිසා කාබයිඩ් ගහන එක කරනවා. මේ කැල්සියම් කාබයිඩ් වල එහෙම කැල්සියම් කාබයිඩ් කියන මේ විකාජනක ගුණ තියෙන. ඒ කියන්නේ මේ කැල්සියම් කාබයිඩ් වල එච්චර හොඳ නැහැ ශරීරයට. කැල්සියම් කාබයිඩ්. හරි ඒ හින්දා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඇසිඩින් නෙවෙයි කැල්සියම් කාබයිඩ් වල ගැටලුවක් තියෙනවා. ඒ නිසා කැල්සියම් කාබයිඩ් භාවිත කරන එච්චර නුවණට හුරු නැහැ. නිසා පළතුරු දවන දැන් කාලේ භාවිත කරන්නේ නැහැ. එහෙම. හරිද? අපිට ඕක ලෙවල් වල වැදගත් නෑ. අපිට ඕනේ මේ ප්‍රතික්‍රියාව විතරයි. මේ ප්‍රතික්‍රියාවෙන් අපිට ගන්න පුළුවන් ඇසිටිලින් කියන පළවෙනි ඇල්කයින එච්චරයි. අනිත් ඒවා ගන්න බෑ. ඒක ඇල්කයිනක් ගත හැකියි. ඊළඟට මම කියන එක කැල්සියම් කාබයිඩ් වලට ජලයේ දුවිට කැල්සියම් කාබයිඩ් වලට ජලයේ දුවිට එතයින් වායුව පිට වේ. C2H2 පිට වේ. එතයින් වායුව C2H2 පිට වේ. ප්‍රතික්‍රියාවලියන් CaC2 ඝනය ධන H2O liquid හැදෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. එතන මම ගත්තේ ඝනය කියලා S කියලා ගත්තේ C2H2. හරි.
C2H2 කියන්නේ ඇසිඩින් වායුව නැත්නම් එතයින් වායුව. ඇතිනේ. හරි අපි ඊට පස්සේ ඕන නිපදවන ප්‍රතික්‍රියා කිව්ව ඔච්චරයි කියන්න තියෙන ඇල්කයින් හදන ක්‍රම. ඇල්කයින් ඊට වඩා එහායි හදන්න පුළුවන් ක්‍රම නැහැ. නමුත් වක්‍රව හදන්න පුළුවන් ඇල්කයින්. ඒ කියන්නේ වක්‍රව කියලා කියන්නේ අපිට මේ වෙනත් කාබනික සංඝ වලින් ඇල්කයින් හදන්න පුළුවන් එක පියවරකින් බෑ. එක පියවරකින් ගන්න ක්‍රම තමයි මේ කිව්වේ. හරි. එක සැරේම ගන්න. ඒකට අපිට ඩයිහෙලෝ ඇල්කේනයක් තියෙනවා නම් එක සැරේම ගත හැකියි. හරිද? ඩයෝලක් තියෙනවා එක සැරේම ගත හැකියි. කැල්සියම් කාබයිඩ් දීලා තියෙනවා එක සැරේම ගත හැකියි. හරි එහෙම. එහෙම නැතුව වෙන මොන හරි ප්‍රභේදයක්. වත් කාබනික සංඝ තියෙනවානේ. ඒ ප්‍රභේද වලින් එක සැරේ ගන්න බෑ. වෙන වෙන ඒවා ඔස්සේ යන්න පුළුවන්. හරිද? එහෙම. ඒ වගේ පරිවර්තන කියලා කියන්නේ අන්න එහෙම දේවල් තියෙනවා. බලමු. ලියනකෝ. පහත පරිවර්තන සිදු කරන්න. ප්‍රශ්නේ හරි. බලමු පරිවර්තන කරන විදි. පහත පරිවර්තන සිදු කරන්න. යන්නකෝ දැන් ඔයා ගාව තියෙනවා කීනයක්. මේක H2 මේක කොහොමද කෙනෙක්. මෙයාගෙන් ඔයාට ඕනේ ඇල්කයිනයක්. CH වන්දනයක් CH. අන්න පළවෙනි එක. මේ පරිවර්තන ලියා ගන්න. මෙයාගෙන් මෙයා ගන්න ක්‍රමයක් කියන්න කියලා කියන්නේ. දෙවෙනි එක හරිද? විච්ච බන්ධනයක් CH2. මෙහෙම එකකින් ගන්න ඕනේ. හරිද? තුන්වෙනි එක නම් එකක් ඕනේ. හතරවෙනි පරිවර්තනය අන්තිම දෙක පොඩ්ඩක් පැහැදිලි නෑ වගේ. මුලේ වහන්නේ හතරවෙනි එක තියෙන්නේ CH3 CH2 Br CH3 CH2 Br බ්‍රෝමෝ එතේන්. පස්වෙනි එකේ තියෙන්නේ CH3 CHOH CH3. හරි මෙතන තියෙනවා OH එකක් තියෙනවා මැදට පැත්තේ CH3 දෙකක් තියෙනවා. හරි එහෙම බලන්නකො CH3 CHOH CH3. හරිද? ටික ගෙදරදී කරමු නැත්නම් කාලේ අපරාධනේ. මේක ගෙදරදී කරන්න අපි පොඩ්ඩක් බලමු සාකච්ඡා කරලා කොහොමද කරන්නේ කියලා මම කියලා දෙන්නම්. හරි දැන් නෙවෙයි. ගෙදරදී try කරලා බලන්න නැත්නම් තේරුම්කුත් නැහැ මේකේ. හරි ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. හරි මම ඊළඟට යනවා මේ කයින් වල ප්‍රතික්‍රියා පැත්තට. ලියනකො පොඩ්ඩක් කයින් වල ප්‍රතික්‍රියා. මෙතනදී මොච්චරයි කියන්නේ ප්‍රතික්‍රියා පැත්තට යන්න හදන්නේ. පරිවර්තන පහ කරන්න උත්සාහ කරන්න මේ සාමාන්‍යයෙන් පරිවර්තනයේ ලොකු ඉඩක් යන්නේ පියවර මේක 2 3 4 පියවර 3 4ක් කරනවා ඊට වඩා නෑ ලොකුට හරි ඒක ලොකු පරිවර්තන නෙවෙයි ඉතින් පිටු දෙකක් විතරම ඇති CR පිටු දෙකකින් පුළුවන් කරන්න ඒකකින් පුළුවන් හරි පරිවර්තන පහ CR සමහර තනි පිටු කරන්න පුළුවන් සමහර අයට
ඒක කියන්නේ මේක බලනවා. ඊට පස්සේ මම කරා ඇල්කයින් ප්‍රතික්‍රියා පැත්තේ යාන්ත්‍රණ කතා කරන්නේ නැහැ. ඇල්කයින් එක ලක්ෂණ ගැන පොඩ්ඩක් කියලා දෙන්න. හරි එච්චරයි. ඇල්කයින් එකක් කියලා කියන ළමයි මෙහෙමනේ කාබන් ත්‍රිත්ව බන්ධනයක් තියෙන ප්‍රවේදන ඇල්කයින් එක කියලා කියන්නේ. ඒත් මේකේ විශේෂ ලක්ෂණය වෙන්නේ මෙයාගේ ස්වභාවය සැලකුවොත් එහෙම මේකේ තියෙන ළමයි කාබන් පරමාණු දෙකට තියෙනවා මේ සිග්මා බන්ධන දෙකක්. සිග්මා බන්ධනයක් sorry. සිග්මා බන්ධනයක් තියෙනවා කාබන් පරමාණු වල. මේ සිග්මා බන්ධනයේ වටා සිග්මා බන්ධනයේ මෙහෙම අතිච්ඡාදන වල තියෙන්නේ. හරි ඔහම අතිච්ඡාදන රේඛීය අතිච්ඡාදන වල තියෙන්නේ. සිග්මා බන්ධනයට උඩින් සහ පහළින් I වල අර්ථ දෙකක් තියෙනවා මේ විදිහට. ඉන් වලාවයි යටින් වලාවයි. කොහොම අර්ථ දෙකක් තියෙනවා. එක ෆයි බන්ධනයක්. හරි. අවාර්ථ දෙකක් තියෙනවා. උඩින් එකයි යටින් එකයි කොහොම. හරි. සිග්මා බන්ධනයේ මැද තියෙනවා නම් මෙහෙම වගේ මේ දෙපැත්තෙන් තියෙනවා වලා දෙකක්. එක ෆයි බන්ධනයක්. ඔබ නැත්නම් මේ පැත්තට. මෙහෙම. හරි. ඒ කියන්නේ ඉස්සරහා සහ පස්සෙන්. ඒ නිසා මේ තනිකරම සිග්මා බන්ධනය හොඳින් ආවරණය කරගෙන තියෙනවා ෆයි වල අර්ථ හතරක්. උඩින් එකයි පහළින් එකයි ඉස්සරහින් එකයි පස්සෙන් එකයි. ඒ විදිහට ෆයි වල අර්ථ හතරකින් කාබන් තනි බන්ධනය ආවරණය කරගෙන ඉනවා මේ CC ත්‍රිත්ව බන්ධනයක් තුල. ඒ හින්දා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය කාබන් ත්‍රිත්ව බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය බොහෝ සෙයින් වැඩි බන්ධනට වඩා. ඒ නිසා මෙන්න මෙහෙම තව වලාවක් ඉස්සරහින් එකයි පස්සෙන් එකයි ওই විදිහට ඔය විදිහට තල ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා. දැන් ළමයි ඒ ඉලෙක්ට්‍රෝන පිරීම නිසා ඒක ඍණාරෝපිතයි. මේක ඍණාරෝපිත ප්‍රවේදයක් නේ. හැමෝටම තේරෙන්න එපයි. ඍණාරෝපිතයි. දැන් මේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන වල මොකද කරන්නේ? මෙතනින් ගියොත් ධන කෙනෙක්ව ප්ලස් කෙනෙක් ගියොත් අට පහර දෙනවා. හරිද? E ප්ලස් කෙනෙක් ගියොත් පහර දෙනවා. මොකද ඍණාරෝපිත කෙනා ධන කෙනාට කැමතියි. මෙන්න එන්නේ කියලා ඇදලා ගන්නවා. නිසා E ප්ලස් අරගෙන ඒ විතරක් නෙවෙයි ඇතුළට දා ගන්නවා. කියන්නේ කවුරක්වත් ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ. ඉන්න අය ඉඳද්දිම තව කෙනෙක් ඇතුළට ගන්නවා. කියන ආකලනය කර ගන්නවා. ඒ නිසා මෙයා සිදු කරන්නේ ඇල්කීන කල ප්‍රතික්‍රියා වර්ගයම තමයි. ඇල්කීන එක ඉලෙක්ට්‍රෝෆයිල් එකක් ආකලනය කරානේ. එයා දෙකක් ආකලනය කරනවා. මෙයාට ෆයි බන්ධන දෙකක් තියෙන නිසා මෙයා මොකද කරන්නේ? දෙන්නෙක්ව ගන්න ඉලෙක්ට්‍රෝෆයිල්. මුල් වතාවේ එක ඉලෙක්ට්‍රෝෆයිල් එකක් ගන්නවා. දෙවන වතාවේ තව ඉලෙක්ට්‍රෝෆයිල් එකක් ගන්නවා. ඒ විදිහට මෙයාට පුළුවන් ඉලෙක්ට්‍රෝෆයිල් ආකලන ප්‍රතික්‍රියා සිදු කරන්න. එහෙම තමයි ඇල්කයින වල ප්‍රතික්‍රියා වෙන්නේ ළමයි. හේතුව ඍණාරෝපිත ෆයි බන්ධන එකක් වීම තමයි විතර ධනාරෝපිත කාණ්ඩ දෙකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පොඩක් ලියමුද? ලියනකො ඇල්කයින එක කාබන් ත්‍රිත්ව බන්ධනයක් පවතින නිසා කාබන් ත්‍රිත්ව බන්ධනයක් පවතින නිසා ඒ ඍණාරෝපිත ෆයි ඉලෙක්ට්‍රෝන වල ඍණාරෝපිත ෆයි ඉලෙක්ට්‍රෝන වල අර්ධ හතරක් ඍණාරෝපිත ෆයි ඉලෙක්ට්‍රෝන වල අර්ධ හතරක් වත් ෆයි බන්ධන දෙකක් පවතී. ෆයි බන්ධන දෙකක් පවතී. මොකද මොකද සචින් ලියන්න බැරුණු මුල් ටික කියන මාතෘකාවෙන් පස්සේ ලියන්න උනේ කට්ටුනා මේක. ඇහුණම නැද්ද? මේ මාතෘකාවෙන් පස්සේ ලිව්වේ නැහැ. මාතෘකාව කිව්වා අපි මේ ඇල්කයින ප්‍රතික්‍රියාවද කිව්වේ? ඔව්. හරි. අචුරා කියනකෝ අපි එක්කෙනෙක් අහලා බලමු කවුරු හරි දරුවෙක්ගෙන් මේ මට පොඩක් ප්‍රවීණා කියන්නකෝ මේ අපි ලියපු නෝට් එක විතරක් කියන්න. ඇල්කයින එක කාබන් ත්‍රිත්ව බන්ධනයක් පවතින නිසා එහි ඍණාරෝපිත ෆයි